අද අපි 11 ශ්‍රේණිය විද්‍යාව 7 වෙනි පාඩම රසායන විද්‍යාව සම්බන්ධ පාඩම අම්ල භස්ම සහ ලවණ කියන පාඩමයි සාකච්ඡා කරන්නේ. අම්ල භස්ම ලවණ දැන් ප්‍රථමයෙන්ම බලමු අපි අම්ල පිළිබඳ සාකච්ඡා කරන්නට ගන්නවා. ඒ නිසා අපි පළමුවෙන් අම්ලයක් කියන්නේ මොකක්ද කියන එක බලනවා. අපිට අම්ලයක් කියව මතක් වෙනවා පළමුවෙන් මේ ඉස්සරලා ප්‍රධාන වශයෙන් තංගාල මතක් වෙනවා අපිට බොහොම සැර ද්‍රව්‍යයක්. ඒකට වැටුනොත් පිච්චෙන එක. ඒ වගේම මතක් වෙනවා ඇඹුල් රස එකක් කියලා. ඒ සියලුම අම්ලයකට වැටුනොත් පිච්චෙන්නේ නැහැ. ප්‍රබල අම්ල තමයි ඒ විදිහට පිළිස්සුම් තුවාල ඇඟට වටනොත් ලැබෙන්නේ. දැන් අපි දන්නවා ගෙදර දොරේ භාවිතා වන අම්ලයක් තියෙනවා විනාකිරි. ඇසිටික් අම්ලය. ඒක අඟුරු රසයි, ඒක ආහාර ද්‍රව්‍ය රසවත් කරන්න දාන එකක්. ඒතර ඒක මේ පිළිස්සුම් තත්ත්වයක් ඇති වෙන එකක් නෙවෙයි. සෑම අම්ලයකම තියෙන වැදගත්ම ලක්ෂණයක්. සෑම අම්ලයක්ම අයනීකරණය, ඒ කියන්නේ අම්ලයේ තියෙන අයන වෙන් වෙලා හයිඩ්‍රජන් ධන අයන ඇති කරනවා. එතකොට අපි විශේෂයෙන් අම්ලයක් කියලා කියන ද්‍රව්‍ය හයිඩ්‍රජන් ධන අයන නිකුත් කරන, හයිඩ්‍රජන් ධන අයන ඇති කරන අම්ලය අයනීකරණය වුණාම මේ කියන්නේ අම්ලය සෑදී ඇති ද්‍රව්‍ය කොටස් දෙකකට වෙන් වුණා. ඒකේ එක කොටසක්, ඒක ධන කොටස හයිඩ්‍රජන් ධන අයන අනිවාර්යයෙන් තියෙනවා. අනිත් වින කොටසේ වෙනත් ඛණ්ඩක කොටසක් තියෙන්න පුළුවන්. එහෙනම් අම්ලයක් කියන්නේ අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන සාධන ඇති කරන ද්‍රව්‍යයක්. දැන් අපි මේක සොයලා බලන්න අම්ල කීපයක අයනීකරණය අපි සලකලා බලන්න. හොඳටම මතක ඇති අම්ලයක් තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අයනීකරණය වුණාම හයිඩ්‍රජන් ධන අයන සහ හයිඩ්‍රජන් ධන අයන එකයි, මෙතන හයිඩ්‍රජන් එකක් තියෙන නිසා ක්ලෝරයිඩ්, අපි ක්ලෝරින්ගේ විනායනයට කියන්නේ ක්ලෝරයිඩ් විනායනයක් විහැදෙන. ඔන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ අයනීකරණය. එතකොට ඒකේ මෙන්න මේ හයිඩ්‍රජන් ධන අයනය තියෙනවනේ. ඒ නිසා ඒක අම්ලයක් වෙනවා. මේවා ජලීය අවස්ථා අපි AQ කියලා දානවා. ජලීය ද්‍රාවණ නිසා. ජලීය ද්‍රාවණ තමයි අයනීකරණය වෙන්නේ. අම්ලවල ජලීය ද්‍රාවණ. තවත් අපිට ගන්න පුළුවන් අම්ලයක් තමයි සල්ෆියුරික් අම්ලය. මේ අම්ල ජලයේ දිය කරලා තමයි ජලීය ද්‍රාවණ හදන්නේ. අම්ල නැත්තම් කුඩු වශයෙන් තියෙනවා. එතකොට අම්ල බොහොම සැර අම්ල, සාන්ද්‍ර අම්ල තියෙනවා. ඒවට ජලය දාලා තංග කරන්න පුළුවන්. කොහොමද දැන් මේ සල්ෆියුරික් අම්ලයේ ජලීය ද්‍රාවණය ගත්තම අර හයිඩ්‍රොක්ලෝරික් වගේම හයිඩ්‍රජන් ධන අයන දෙකක්
එතන. සහ මෙතන නම් ක්ලෝරීන් ක්ලෝරයිඩ් එක අලෝහ කොටස. මෙතන තියෙනවා සල්ෆේට්. සල්ෆර් සහ ඔක්සිජන් එකතු වෙච්ච අලෝහ කණ්ඩකයක්. SO4 කණ්ඩකයේ තත්ත්වය ඍණ. දැන් මෙතන ධන දෙකක් තියෙන නිසා මේක ඍණ 2 ආයනයක්. ඍණ 2 ආයනයක්. එතන මේවා ජලීය ද්‍රාවණයක තමයි මේවා අයනීකරණය වෙන්නේ. හයිඩ්‍රජන් ධන ආයන තිබෙනවා. ඒ හයිඩ්‍රජන් ධන ආයන ජලීය ද්‍රාවණයක් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන ආයන දෙනවා නම් අපි ඒවට කියනවා රසායන විද්‍යාවේදී අම්ල කියලා. අපි තව අම්ලයක් ගත්තොත් නයිට්‍රික් අම්ලය HNO3 මේකත් ජලීය අවස්ථාවේ තමයි අයනීකරණය වෙන්නේ. එතකොට අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන ආයන එකක් සමග මෙතන ඇති වෙනවා නයිට්‍රේට් ඍණ ආයන. එතන හයිඩ්‍රජන් ධන ආයන එකයි නයිට්‍රේට් ඍණ එකේ ආයන. සල්ෆේට් ආයනේ ඍණ 2 ආයන. එතකොට මේකේ සංයුජතා සෙට් වෙන්නේ මේ ධන 2යි මෙතන ඍණ 2යි. මේවා ජලීය දැන් මේ හයිඩ්‍රජන් ධන ආයනය තියෙනවා. කොහොම අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන ආයන ඇති වෙනවා නම් අපි කියනවා ඒවට අම්ල කියලා. තව අම්ලයක් තියෙනවා කොහොම පහළව භාවිතාවන විනාශිරි වල තියෙන්නේ CH3COOH ඇසිටික් අම්ල. ඇසිටික් අම්ල ඒකත් අයනීකරණය වෙනවා හයිඩ්‍රජන් ධන ආයනයක් සහ ඇසිටේට් CH3COOH විනායනය විදියට. මේකත් ජලීය අවස්ථාවල මම ජලීය දැම්මේ නැහැ. තව තියෙනවා H2CO3 හොඳට පුරුදු කෙනෙක් කවුද? සෝඩා කියන්නේ කඩේ ගන්න තියෙන සෝඩා බෝතල්. ඒකත් අයනීකරණය වුණාම හයිඩ්‍රජන් ධන ආයන 2යි. ඒ විතර දෙකක් තියෙනවා. සමග අර වගේම කාබනේට් CO3 ඍණ 2 ආයන. තව අම්ලයක් තියෙනවා මේ කාබනික් අම්ලය. සෝඩා කියන්නේ කාබනික් අම්ලය. කාබනික් අම්ලය. මේ ඇසිටික් අම්ලය. මේක විනාශිරි කියලා විනාශිරි වල තිබේ. තව තියෙනවා H3PO4 ෆොස්ෆරික් අම්ලය. ෆොස්ෆරික් අම්ලය. මේකේ ජලීය අවස්ථාවේදී හයිඩ්‍රජන් ධන ආයන 3යි සමග ෆොස්ෆේට් PO4 ඍණ 3 ආයනයක් හැදෙනවා. ඔන්නකොම ජලීය ද්‍රාවණ අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන ආයන සාධන මේ හැම මේ අපි මෙතන සලකා බැලූ රසායනික ද්‍රව්‍ය 6ම පොදු හයිඩ්‍රජන් ධන ආයන සාධන. එතකොට එහෙම වෙන ඒවාට අපි කියනවා අම්ල කියලා. ඒ නිසා අම්ලයක් කියලා කියන්නේ අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන ආයන සාදනු ලබන ද්‍රව්‍ය. ජලීය අවස්ථාවේ අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන ආයන සාදනු ලබන ද්‍රව්‍ය වලට අපි කියනවා
අම්ලයක් කියලා. ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන සාධන ද්‍රව්‍ය වලට අපි කියනවා ආම්ල කියලා. අවශ්‍ය දේවල් සටහන් කරගන්න මේ ටිකක් සටහන් කරගන්න. එතකොට ආම්ලයක් කියලා කියන්නේ ඒක ලියා ගන්න පුළුවන්. ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන සාධන ලබන ද්‍රව්‍ය. මේ ටික ලියා ගන්න පුළුවන්. මම වෙලා දෙන්න ඔයාලට කියාගත්ත එකනේ. right. දැන් මේ අතරේ මොනවද ප්‍රබල ආම්ල කියන්නේ? මොන දැන් පොඩි අලු කොටසක් ප්‍රබල. ප්‍රබල ආම්ල තමයි මගේ මේ පැත්තේ බෝඩ් එකේ. ඔයාලට අහලා පුරුදු අර වැටුනම පිච්චෙන ලීයකට වටනොත් ලීය විඛාදනය වෙන ලෝහයකට වටනොත් ලෝහය විඛාදනය වෙන අධි ප්‍රතික්‍රියාශීලී ඒවා තමයි ප්‍රබල. මේ තියෙන්නේ ප්‍රබල. එතකොට මේ තියෙන්නේ මොනවද? දුබල ආම්ල. දුබල ආම්ල. ඒවයි ප්‍රතික්‍රියාශීලීත්වය අඩු. දුබල ආම්ල තමයි අපි සාමාන්‍යයෙන් ගෙදර දොරේ පාවිච්චි ෆොස්ෆරික් අම්ලයක් වැඩි මුණ ගැසෙන්නේ නැහැ. කාබනික් අම්ලයේ සෝඩා වතුර අපි තියෙනවා. විනාඩිලි ඇසිටික් අම්ලය අපි ගෙදරදී භාවිත කරනවා. දැන් ප්‍රබල අම්ලයක් කියන්නේ මොකක්ද? දැන් මම මුලින් කිව්වා අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී අයනීකරණය. අයන ඈත් වීමෙන් අනිවාර්යෙන් හයිඩ්‍රජන් ධන අයන සාධනයම ආම්ල. එහෙනම් ප්‍රබල ආම්ල කියන්නේ සම්පූර්ණයෙන් අයනීකරණය වෙලා මුළුමනින් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන සම්පූර්ණයෙන්ම මුළු අම්ලයේම අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන සම්පූර්ණ අයනීකරණය වෙලා හදන ඒවාට අපි කියන මොනවද? ප්‍රබල ආම්ල කියන. එහෙනම් මේ පැත්තේ තියෙන දුබල ආම්ල කියන්නේ අයනීකරණය අඩුවෙන් සිදු වෙලා. හරි? ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන හදන ඒවාට අපි කියනවා ප්‍රබල ආම්ල. එතකොට දුබල ආම්ල කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී භාගයට අයනීකරණය. භාගිකව අයනීකරණය වෙලා. අර්ධ වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන භාගිකව අඩුව අර්ධ වශයෙන් සාධන ද්‍රව්‍ය. ඒතකොට නම් මේක ප්‍රබල ආම්ල කොට එනවා. ඔයාලට ප්‍රබල ආම්ල ලියාගත්ත හැකි ජලීය ද්‍රාවණයකදී පූර්ණ වශයෙන් අයනීකරණය වී හයිඩ්‍රජන් ධන අයන සාධන ද්‍රව්‍ය. දුබල ආම්ල ලියාගත්ත හැකි ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වී හයිඩ්‍රජන් ධන අයන සාධන ලබන ද්‍රව්‍ය. මේ පැත්ත නැවත ලියාගත්තොත් මේ සමීකරණ ටික ප්‍රබල ආම්ල වලට අර සමීකරණ ටික දුබල ආම්ල වලට. හරි. එහෙමනම් දැන් අපි ඔන්න ඒ ටික සාකච්ඡා කරලා මේ ආම්ල වල ගුණ සාකච්ඡා කරනවා ඊළඟට. ඒ නිසා අපි අලුත් මාතෘකාවක් දෙනවා. මේ ඔක්කොම කළා අපි අලුත් මාතෘකාවකට එනවා. ආම්ල වල ගුණ සඳහන් කරගන්න පුළුවන් නම් මේවා අම්මා සඳහන් තියෙන්නට ඕන. අපි ආයෙත් සඳහන් දෙන්න වෙලාවක් හම්බෙන්න එක නැති වෙයි. ආම්ල වල ගුණ. පළවෙනි ගුණය තමයි අපි සමදා දකින්න ගුණය. මොකක්ද? ආම්ල ලෝහ සහ ලී වගේ දේවල් වලට වැටුණාම විකාදනය කරනවා. පළවෙනි ගුණය කියන්නේ ආම්ල ලෝහ සහ ලී වැනි දේ විකාදනය කරනවා. ඒ වගේම ශරීරයකට වැටුණොත් මොකද වෙන්නේ? සමේට වුණොත් තද බල පිළිස්සුම් තුවාල ඇති වෙනවා. ඒ ප්‍රබල. ඊළඟට ඒ පළවෙනි කාරණේ. පළවෙනි කාරණේ අපිට කිව්වේ ප්‍රබල ආම්ල ලී සහ ලෝහ විකාදනය කරන අතර සමේට වරුණොත් පිළිස්සුම් තුවාල ඇති වෙනවා. දෙවෙනි කාරණය තමයි අපි දැක්ක අපි කතා කළා අපිට මතකයි අපි දන්නවා හැම ආම්ලයක්ම මොන රසද?
ඇඹුල් රස. හැබැයි කටේ ගාලා බලන්න යන්න මේක භයානකයි. දුර්වල අමෘතයි කටේ ගාලා බලන්න පුළුවන්. එන අම්ල ඇඹුල් රසයි. දෙවෙනියට අපි අම්ල වල ගුණ අම්ල ඇඹුල් රස. දැන් දෙහි ඇඹුල් දෙහි කියන්නේ සිට්‍රික් අම්ලේ ඇඹුල් රසයි. විනාඩිරි ඇසිටික් අම්ලේ ඇඹුල් රසයි. එතකොට උගාක් ඇඹුල් රස පළතුරු හැම එකේම තියෙන්නේ අම්ල. දිමියෝ වගේ අයගේ ශරීරවල තියෙන්නේ පාමටික් වගේ අම්ල. දිමියෙක් හැපුණොත් එහෙම කටට තියලා හැපුණොත් ඇඹුල් රසයක්. තුන්වෙනි කාරණය කරනවත් එක්කම අපිට පොඩ්ඩක් මතක් කරන්න වෙනවා මේ අපි 10 පන්තියේ කරපු සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය කියන්නේ මොකක්ද කරුවනේ? ලෝහ මූලද්‍රව්‍ය අතරින් ලෝහ මූලද්‍රව්‍ය ඒවායේ ක්‍රියාශීලී බව අවරෝහණය. කියන්නේ වැඩිම ක්‍රියාකාරී එකේ ඉඳලා අඩු ක්‍රියාකාරීක දක්වා පෙළගස්සපු ශ්‍රේණිය. මේක උඩම ඉන්නේ පොටෑසියම්. ඊළඟට ඉන්නවා සෝඩියම්. ඊළඟට කැල්සියම්. මැග්නීසියම්, ඇලුමිනියම්, සිංක්. ඊට පස්සේ යකඩ. ටින්, Sa. lead, Pb. හයිඩ්‍රජන්. මෙන්න වැදගත්. හයිඩ්‍රජන් නම් ලෝහයක් නෙවෙයි. නමුත් සක්‍රියතා ශ්‍රේණියට අපි අතුලත් කරනවා. ඊළඟට කොපර්. හයිඩ්‍රජන් පහයි. රසදි. රිදී, ප්ලැටිනම් සහ Au රත්තරන්. ගෝල්ඩ්. ඔය තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණිය. දැන් මෙතන සක්‍රියතා ශ්‍රේණියට හයිඩ්‍රජන් කියන අලෝහය ඇතුළත් කරලා තියෙන්නේ විශේෂ දෙයක් නිසා. මේ තමයි අම්ලයක් අයනීකරණය වෙලා එළියට දෙන අයනය. අන්න ඒ අම්ලයක් අම්ලයක තියෙන අනිවාර්ය ආයනය තමයි මේ තියෙන්නේ. දැන් හොඳට මතක තියාගන්න ඕනෑම අම්ලයකට සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට උඩින් පිහිටි ලෝහයක් දැම්ම. අපි බලමු. HCl වලට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දාමු මැග්නීසියම්. හයිඩ්‍රජන්ට ඉහළ පිහිටි. සල්ෆියුරික්ට H2SO4ට දාමු සිංක්. HNO3ට නයිට්‍රික්ට දාමු lead. හයිඩ්‍රජන් පොඩක් උඩින් ඉන්න එක. දැන් මේ මැග්නීසියම් හයිඩ්‍රජන්ට උඩින් ඉන්නේ බොහොම ප්‍රබල කෙනෙක්. ටක් ගාලා කරලා අල්ල ගන්නවා මේ ක්ලෝරයිඩ්. මෙච්චර වෙලා මේ හයිඩ්‍රජන්ට තමයි මේ ක්ලෝරයිඩ් අයිති වෙලා තියෙන්නේ. හයිඩ්‍රජන් විසින් අයිති කරන ක්ලෝරයිඩ් මේ මැග්නීසියම් හයිඩ්‍රජන්ට පහර එල්ල කරලා අල්ල ගන්න. එතකොට MgCl2 මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. මෙන්න මේ හයිඩ්‍රජන් පිට වෙනවා. තුලිත වෙන්න නම් මෙතන 2 නිසා මේ ඉස්සරහින් දෙකක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් දෙකයි මේක වායු ගුණන් වලින් පිට වෙලා යනවා. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙමින් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මැග්නීසියම් දානවා. සල්ෆියුරික් අම්ලයට සිංක්. මැග්නීසියම් තරම ප්‍රබල නැහැ සිංක්. ZnCl2 සැදෙමි ZnSO4 SO4 හැදෙන්නේ සල්ෆියුරික් අම්ලයේ සල්ෆේට් කැලේ තියෙන්නේ. හැදෙමින් හයිඩ්‍රජන් පිට වෙනවා. මම හිතන්නේ සමීකරණය තුලිතයි නේ. Zn එකයි
සල්ෆර් එකයි සල්ෆර් එකයි H2යි H2යි O4යි O4. නයිට්‍රික් අම්ලයට ලෙඩ් දාපුවම PbNO3. මෙන්න ලෙඩ් නයිට්‍රේට්. හැදෙමින් හයිඩ්‍රජන් පිට වෙනවා. සමීකරණ සමතුලිත වෙන්න මෙතෙන්ට දෙකක් එනවා. එතකොට අපිට ගන්න පුළුවන් අම්ල පිළිබඳ ඊළඟ ගුණය අපි කතා කර ඉන්නේ අම්ලවල ගුණ. අපි කතා කරුවා අම්ල ලී වර්ග සහ ලෝහ විකාදනය කරන අතර සමයට වරුත් පිලිස්සෙනවා. අපි කතා කළා අම්ල මුල් රස. ඒ පළවෙනි ගුණය, දෙවෙනි ගුණය, මෙන්න තුන්වෙනි ගුණය. මොකක්ද? සක්‍රියතා ශ්‍රේණිය හයිඩ්‍රජන්ට ඉහළින් පිහිටි ලෝහ සමග ප්‍රතික්‍රියා කොට අදාළ ලවණ සාදමින් අර හයිඩ්‍රජන් ලවණ හදද්දී අර ගැලවෙන හයිඩ්‍රජන් වායුව විස්ථාපනය කරනවා. මේක ටෙස්ට් ටියුබ් එකක් ඇතුලේ කරනකොට මේ තියෙන්නේ HCl, මේ තියෙන්නේ මැග්නීසියම්, මෙන්න මෙහෙම වායු බුබුලු පිට වෙනවා මෙතන. ඒ තමයි හයිඩ්‍රජන් වායු. එතකොට ඔය සක්‍රියතා ශ්‍රේණියට හයිඩ්‍රජන් දාලා තිබීමෙන් අපිට ගන්න පුළුවන් වාසිය තමයි මේ තුන්වෙනි අම්ල ගුණය මතක තියාගන්න. මේ ප්‍රතික්‍රියාවලදී ප්‍රබලතම ප්‍රතික්‍රියාව මේක. ඇයි? හයිඩ්‍රජන්ට ගොඩාක් උඩ ඉන්නේ. මේ බලතරය වැඩි වෙද්දී ප්‍රබල බව වැඩි. ඊළඟ ප්‍රබලතාවයේ දෙවෙනි ප්‍රතික්‍රියාව. මොකද ඒක සිංක් නෙමෙයි, සිංක් මේ තරම මෙයා බොහොම දුර්වලව ප්‍රතික්‍රියා කරන්නේ. ලේට්. මොකද පොඩ්ඩක් සක්‍රිය. ඒ කියන්නේ මේ පල්ලෙහා කට්ටිය ප්‍රතික්‍රියා කරන්නේ නැති තරම්. කොහොමදත් හයිඩ්‍රජන් එළියට දාන්න බෑ. සමහරවිට මෙයාත් එක්ක ප්‍රතික්‍රියාවක් කළත් හයිඩ්‍රජන් විස්ථාපනය වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියා නොකර මේගොල්ලෝ නම් කරන්නේම නැති තරම්. right. එතකොට ඔන්න අපි අම්ලවල තුන්වෙනි ගති ලක්ෂණය. හරි? ඊළඟට අම්ලවල හතරවෙනි ගති ගුණය. මේ අම්ල බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණයක් සහ ජලය හදනවා. අම්ල බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණයක් සහ ජලය හදනවා. දැන් උන බලා ගන්න කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. දැන් මේවා සටහන් කරගන්න අවශ්‍යයි. දැන් මේ තියෙන්නේ අපි ඉතා හොඳින් දන්නේ HCl, මේ බස්මය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කර මෙන්න මේ දෙන්න එකතු වෙලා ජලය හැදෙනවා. සෝඩියම් සමග ක්ලෝරින් එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ්ලු මේ ලවණය සමග HOH එවත් H2O ජලය හැදෙනවා. එතකොට අපිට අම්ලවල හතරවෙනි ගුණය අපිට කියනවා මොකද්ද? අම්ල භස්ම සමග ක්‍රියා කොට ලවණ සහ ජලය හද. දැන් අපි ගත්තොත් එහෙම සල්ෆියුරික් අම්ලය, අපි ගත්තොත් තව භස්මයක් වන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් සල්ෆේට් හැදෙමි. H2O හැදෙමි. මේක තුලිත වෙන්න මෙතෙන්ට දෙකක් තියෙනවා. මොකද පොටෑසියම් දෙකක් තියෙනවා. O 2යි 4යි 6යි මේ 4යි මෙතන දෙකක් වෙන්න එපායි. ඕක තමයි මේක තුලිත වෙන්නේ. මෙතන H2යි මෙතන H2යි H4යි O 2යි. එතකොට මොනවම තුලිත වෙන්නේ. මේ ලවණේ මේ ජලය. එහෙනම් අපේ හතරවෙනි ලක්ෂණය තමයි අම්ල
ලවණ අම්ල භස්ම සමග ප්‍රතික්‍රියා කරනවා. දැන් මේ බලන්න. මේ තියෙන්නේ අම්ලය. මේ තියෙන්නේ භස්මය. මෙතනත් මේ තියෙන්නේ අම්ලය. මේ තියෙන්නේ භස්මය. අම්ල භස්ම සමග ප්‍රතික්‍රියා කළාම ලවණ සහ ජලය හැදෙනවා. මේ ලවණ සහ ජලය අපි කියනවා උදාසීන. මේ පැත්තේ ආම්ලික ගුණධර්ම කෙනයි බාෂ්පික ගුණධර්ම කෙනයි එකතු වෙලා තියෙන්නේ. එවිට සැදිලා තියෙන්නේ ලවණ කියන්නේ උදාසීනයි, ජලය කියන්නේ උදාසීනයි. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවට අපි නමක් දෙනවා. මොකද අම්ල හා භස්ම එකතු වෙලා ලවණ සහ ජලය හදන ප්‍රතික්‍රියාවලට අපි රසායන විද්‍යාවේ දෙනවා වැදගත් නම. මොකද්ද? උදාසීනීකරණ ප්‍රතික්‍රියා කියන්නේ. උදාසීනීකරණ ප්‍රතික්‍රියා. මොනද ආයෙ මතක් කරොත් හරි අම්ල පිළිබඳව අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන සාදනු ලබන දේවල් වලට. මෙහිදී පූර්ණ වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන සදන දේවල් අපි ප්‍රබල අම්ල කියලා කියන අතර භාගිකව අර්ධ වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් ධන අයන සාදනේව අපි කියනවා දුර්වල අම්ල කියලා. අම්ලවල ගති ලක්ෂණ තියෙනවා කීපයක්. එකක් තමයි ලීවල සහ ලෝහ වලට වැටුනම ඒවා විකාදනය වෙනවා. සමමතු පිට වැටුනොත් පිළිස්සුම් තුවාලයක් වෙනවා. දෙවෙනි එක තමයි අම්ල ඇඟුල් රසයි. තුන්වෙනි එක අම්ල සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් ඉහළින් පිහිටි ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කර අදාළ ලවණ හදමින් හයිඩ්‍රජන් වායු පිට වෙනවා. හතරවෙනි එක තමයි අම්ල හා භස්ම එකතු වුණාම ලවණ සහ ජලය සැදෙනවා. එතකොට ඒකේ හැදෙන ලවණත් ජලයත් උදාසීන ද්‍රව්‍ය නිසා අපි කියනවා ඒක උදාසීනීකරණ ප්‍රතික්‍රියාවයි. දැන් අපි එනවා ඊළඟට අම්ල හඳුනා ගැනීම. අපි කොහොමද විද්‍යාගාරේ අම්ල හඳුනා ගන්නේ? විද්‍යාගාරේ අපි කොහොමද අම්ල හඳුනා ගන්නේ? අම්ල හඳුනා ගැනීම. අපිට අම්ල හඳුනා ගන්න පළවෙනියෙන් පාවිච්චි කරනවා ලිට්මස්. ලිට්මස් පත්‍රවල නිල් ලිට්මස් පත්‍ර. අපි දන්නවා ලිට්මස් පත්‍ර වර්ග දෙකයි. නිල් ලිට්මස් පත්‍ර රතු වෙනවා අම්ලවල. රතු නම් වෙනසක් වෙන්නේ නැහැ. රතු පාටම තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඕන අම්ල වලට අදාළ ලිට්මස් වර්ණය තමයි රතු. ඔන්න අම්ල හඳුනා ගැනීමේ එක දර්ශකයක් තමයි ලිට්මස්. එහෙදි නිල් ලිට්මස් දැම්මොත් රතු පාට වෙනවා අම්ලයකට. රතු ලිට්මස් දැම්මොත් රතු පාට වෙනවා. ඒ කියන්නේ රතු ලිට්මස් වල වර්ණ විපර්යාසයක් නැහැ. මේ නිසා අම්ලවල ලිට්මස් වර්ණය රතු. pH පත්‍ර. pH පත්‍රයක් කියන්නේ කහ පාට පත්‍රයක්. ලිට්මස් නම් වර්ග දෙකක් තියෙනවානේ. නිල් සහ රතු කියන්නේ pH පත්‍රයක් කියන්නේ ලාකා පාට පත්‍රයක්. මේක ද්‍රාවණ වලට දාපුවම මේකට ගන්න පුළුවන් වර්ණ 14ක්. පාරේ අච්චුපතේ මේ වර්ණ 14 නම් පෙන්නලා තියෙනවා. හරි? මේ වර්ණ වලින් pH පත්‍රයක් රතු පාට වූ රතු ප්‍රබලා pH පත්‍ර රතු පාට වෙන්නේ ප්‍රබලා. එතකොට pH පත්‍ර කහ පාට වෙනවා සාමාන්‍ය අම්ල වලට. ඒ වගේම pH පත්‍ර කොළ පාට
කොළ පාට වර්ණයක් පෙන්නනවා දුබලා. මේ ප්‍රබල ආම්ල වලට රතු වෙනවා. දුබල ආම්ල වලට කොළ පාට වෙනවා. ඒ දෙක අතරමැදි වර්ණය කහ පාට පෙන්නනවා මේ සාමාන්‍ය ආම්ල වල. ඒ කියන්නේ pH වර්ණාංක අංක 1 ඉඳලා 6 දක්වා තමයි ආම්ල. 1 කියන්නේ ප්‍රබලයි, 2ත් ප්‍රබලයි, 3ත් ප්‍රබලයි, 4 5 වෙද්දි සාමාන්‍ය ආම්ල, 6 වෙද්දි දුබල. pH වර්ණ 6ක් තියෙනවා ආම්ල වලට. මම කියවන ඉස්සලා pH පත්‍ර වලට වර්ණ 14ක් ගන්න පුළුවන් කියලා. එකෙන් 6ක් තියෙනවා ආම්ල වලට. තුන්වෙනි දර්ශකය තමයි මෙතිල් ඔරෙන්ජ් නැත්නම් මීතයිල් ඔරෙන්ජ්. අම්ල හඳුනා ගැනීමේ තුන්වෙනි දර්ශකය තමයි මෙතිල් ඔරෙන්ජ්. මීතයිල් ඔරෙන්ජ්. මෙතිල් ඔරෙන්ජ් කියලා කියනවා. මේක කහ පාටයි අම්ලයකදී රතු පාට වෙනවා. මෙතිල් ඔරෙන්ජ් කහ පාට මෙතිල් ඔරෙන්ජ් උරු තියෙන එක ජලයේ දිය කරලා මෙතිල් හැදෙන්නේ. කහ පාට මෙතිල් ඔරෙන්ජ් රතු පාට වෙනවා අම්ලයක. ඔන්න අම්ල හඳුනා ගැනීම. ආය බලමු අම්ල හඳුනා ගැනීම. නිල් ලිට්මස් පත්‍ර රතු පාට වෙනවා. රතු ලිට්මස් පත්‍රවල වර්ණ වෙනසක් නැහැ. අම්ලයකට ආවේනික අම්ලයකට අයිති ලිට්මස් වර්ණය රතු. pH පත්‍රවලට තියෙනවා වර්ණ 14ක් ගන්න පුළුවන්. මේ වර්ණ 6ක් තියෙනවා අම්ල වලට. කොහොමද? රතු, ලා රතු, තැඹිලි, කහ, ලා කහ, කොළ, තද කොළ. තද කොළ වගේ ඒවා දුබාලයි. ටික ටික කහ වෙනකොට තරමක් හොඳ ආම්ල, රතු වෙද්දි ප්‍රබල ආම්ල. රතු කියන්නේ අංක 1. ලා රතු අංක 2. අංක 3 තැඹිලි, අංක 4 කහ හොමම ඇවිල්ලා අංක 5 කොළ පාට, අංක 6 තද කොළ පාට වගේ රතු පාට නම් කොළ පාට. ඊළඟට කහ පැහැති මෙතිල් ඔරෙන්ජ් රතු පැහැයට හැරෙනවා. ඒ කියන්නේ අම්ලය වලදී මෙතිල් ඔරෙන්ජ් වල වර්ණය රතු. හරි? කොහොම තමයි අම්ල හඳුනා ගන්න. හරි. එහෙනම් අපි ඔන්න අම්ල හඳුනා ගැනීමත් අවසන් කරලා ඊළඟට අපි අම්ල වල දැන් අපි මුලින් ඉඳන් ගත්තොත් අම්ලයක් කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අම්ල වල ගුණ අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි අම්ල හඳුනා ගන්න පිළිවෙල සාකච්ඡා කරා. දැන් අපි ඊළඟට කතා කරනවා අම්ල වල භාවිත. අම්ල වල භාවිත. මුලින්ම හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය. හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය. හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය අපි භාවිතා කරන්නේ මොන කටයුතු සඳහා? වාහනවල මල ඉවත් කිරීමට. වාහනවල තියෙන මලකඩ ඉවත් කරන්නට හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය භාවිතා කරනවා. ඊළඟට ආහාර තාක්ෂණයේදී අස්තිමය කොටස් වලින් ජෙලටින් නිපදවන්න. අස්තිමය කොටස් දිය කරලා ජෙලටින් නිපදවන්න හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය භාවිතා කරනවා. දැන් මම අර ඉස්සෙල්ලා මතකයි ඔයාලට කිව්වා මේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා පහළින් තියෙන කොපර්, රසදිය, රිදී, ප්ලැටිනම්, රත්තරන් වගේ ඒවා විශේෂයෙන් ප්ලැටිනම් රත්තරන් වගේ ඒවා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය ප්‍රබල ආම්ලයක්, සල්ෆියුරික් ආම්ලය ප්‍රබල ආම්ලයක්, නයිට්‍රික් ආම්ලය ප්‍රබල ආම්ලයක් ඒවා එක්කවත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඉතින් මේ රත්තරන් වගේ දේවල් දිය කරන්නේ. හරි?
අපි නිපදවනවා රාජ ආම්ලය කියලා එකක්. මේ රාජ ආම්ලය හදන්නේ එකට 3 අනුපාතයට නයිට්‍රික් අම්ලයයි HNO3 එකක් සමග නයිට්‍රික් අම්ලය එකට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl 3ක් මිශ්‍ර කරනවා. හරි සාන්ද්‍ර නයිට්‍රික් සැර වැඩි නයිට්‍රික් එක කොටසකට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් කොටස් 3ක් එකතු කිරීමෙන් හැදෙනවා රාජ ආම්ලය. රාජ ආම්ලයෙන් පුළුවන් රත්තරන් පවා දිය කරන්න. හරි එතකොට රත්තරන් ප්ලැටිනම් වගේ සාමාන්‍ය අම්ලත් එක්ක ප්‍රතික්‍රියා නොකරන දේවල් දිය කිරීම සඳහා අපි ඔය නයිට්‍රික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකට 3 අනුපාතයට මිශ්‍ර කරලා ගත්ත රාජ ආම්ලය සකස් කරනවා. එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භාවිත අවස්ථාවක් තමයි රාජ ආම්ලය නිපදවීම. දැන් අපි හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භාවිත අවස්ථා 3ක් කතා කරුවා. එකක් තමයි වානේ වල මල ඉවත් කරන්න, දෙවෙනි එක ආහාරයක් වන ජෙලටින් හදන්න අස්තිමය කොටස් වලින්, තුන්වෙනි එක රත්තරන් ප්ලැටිනම් වගේ ඉතාමත්ම අප්‍රතික්‍රියාශීලී ලෝහ පවා දිය කරන්න අවශ්‍ය රාජ ආම්ලය නිපදවනවා. කාත් එක්ක එකතු වෙලාද හයිඩ්‍රොක්ලෝරික් නයිට්‍රික් අම්ලයත් එක්ක එකතු වෙනවා. එහෙනම් අපි ඊළඟට කතා කරනවා සල්ෆියුරික් අම්ලයේ භාවිතය. සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් H2SO4 වල භාවිතය. සල්ෆියුරික් අම්ලයේ භාවිතය. ඉස්සරලම ඇමෝනියම් සල්ෆේට් කියලා කියන්නේ හොඳ පොහොරක්. ඇමෝනියම් සල්ෆේට් හැම භෝග වර්ගයකටම දාන පොහොර මිශ්‍රණ හදනකොට ඒ වගේ තියෙන එක පොහොර වර්ගයක් තමයි ඇමෝනියම් සල්ෆේට්. තව ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් ඒකත් හොඳ පොහොරක්. ඒතර ඇමෝනියම් සල්ෆේට් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වගේ පොහොර නිපදවන්නට සල්ෆියුරික් අම්ලය භාවිත කරනවා. දැන් ඔයාලා දන්නවා මෝටර් රථවල තියෙනවා බැටරියක්. මේ මෝටර් රථ බැටරියේ තියෙනවා මෝටර් රථ බැටරිය ඇතුලේ තියෙනවා ද්‍රවයක්. මෝටර් රථ බැටරිය ද්‍රව කෝෂ තියෙන බැටරියක්. ඔයාලත් හෙල්ලෙන විදිය ද්‍රව කෝෂ තියෙනවා. මේ ද්‍රවය තමයි සල්ෆියුරික් අම්ලය. ද්‍රවය සල්ෆියුරික්, හැබැයි මේක ඉතාමත්ම සාන්ද්‍ර වැඩි සල්ෆියුරික් නෙවෙයි. තනුක සල්ෆියුරික් සාපේක්ෂ ඝනත්වය 1.25ක් වෙන්න දිය කරපු තනුක සල්ෆියුරික් තමයි බැටරි ඇසිඩ් විදිහට පාවිච්චි. අපි කියන බැටරි ඇසිඩ් කියලා. හරි? මෝටර රථ බැටරි, මෝටර් සයිකල් බැටරි බැටරි ඇසිඩ් විදිහට පාවිච්චි කරන්නේ සාපේක්ෂ ඝනත්වය 1.25ක් වෙච්ච සල්ෆියුරික් අම්ලය. ඊළඟට සායම් වර්ග, ප්ලාස්ටික් වර්ග, ක්ෂාලක කියන්නේ ඔය රෙදි සෝදන්න ගන්න සබන් හැරදේව ක්ෂාලක නිපදවන. සායම්, ප්ලාස්ටික් සහ ක්ෂාලක නිපදවන. ඊළඟට මේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය, සැර වැඩි සල්ෆියුරික් අම්ලය ටග්ගාල ජලය උරා ගන්න. ඒ නිසා අපි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය පාවිච්චි කරනවා විචල කාරකයක් විදිහට. යම්කිසි එකකින් ජලය ඉවත් කරගන්න පාවිච්චි කරන දෙයක් විදිහට අපි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය පාවිච්චි කරනවා. විජල කාරකයක් විදිහට. එතකොට විවිධ වායු වර්ග හැදුවම ඒ වගේ ජලය පොඩ්ඩක් දිය වෙලා තියෙනවා. ජලයත් එක්ක සම්බන්ධ නම් ඒ වායු වර්ග සල්ෆියුරික් අම්ලය තුළට මෙහෙම යවලා මෙතන යවලා මේක දිගේ බුබුලු දාන්න ඇරලා මෙතනින් එක්ස්ප්‍රස් කෙරුවොත් අන්න වියලි වායු එක්ස්ප්‍රස් කරනවා. වායු වර්ග වියලීම සඳහා සල්ෆියුරික් අම්ලය පාවිච්චි කරනවා. හැබැයි මේ වායු වර්ගය
සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා නොකරන එකක් වෙනවා. වායු වර්ග වියලීම සඳහා සල්ෆියුරික් අම්ලය භාවිත කරනවා. එතකොට සල්ෆියුරික් අම්ලයේ භාවිත මතකයි අමෝනියම් සල්ෆේට්, ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වගේ පොහොර වර්ග හදන්න. ඊළඟට මේ විදිහේ මේ සංචායක කෝෂ සංචායක කෝෂ නැත්නම් ඇකියුමුලේටර්ස්, මෝටර රථ බැටරි, මෝටර් සයිකල් බැටරි වගේ තියෙන අම්ලය තමයි සල්ෆියුරික් අම්ලය. ඊළඟට සායම් වර්ග, ඒ වගේම ක්ෂාලක, ඒ වගේම ප්ලාස්ටික් නිපදවන්න භාවිතා වෙන, ඒ වගේම සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය විජලකාරකයක් නිසා ජලය උරා ගන්න පාවිච්චි කරනවා. ඒ වගේම විවිධ වායු නිෂ්පාදනය කරපුවා ඒ වායු වල වියලි ජලය තිබෙනවා නම් ඒවා වියලි වායු බවට පත් කරන්න සල්ෆියුරික් අම්ලය තුලින් මෙන්න මේ ක්‍රමය. මේ තමයි අර වායු. මේකට කියනවා සල්ෆියුරික් අම්ලය තුලින් බුබුලණය කරන. එතකොට එහෙනම් අපි ඔන්න කොහොම අම්ල අවසන් කරනවා. හරිනේ? ඔය විදිහට අපි අම්ල අවසන් කරනවා. හොඳයි, අපි ඊළඟට සාකච්ඡාවට ගනිමු භස්ම. භස්ම දැන් අම්ල කියපු ගමන් අපට මතකයි අම්ල පාඩමේදී අම්ල කියපු ගමන් ඇඹුල් රස මතක් වෙනවා. ඒ වගේම පුතේ භස්ම කියපු ගමන් තිත්ත රසයක් මතක් වෙනවා. සමන් පෙන ටිකක් අටගත්තම තියෙන තිත්ත ගතිය සහ ඒ සමන් වල සෙවල ගතිය අන්න භස්ම වල ගුණාංගය. ඉතින් අපි අම්ලයක් මතක් කරුවා අයනීකරණය වෙලා හයිඩ්‍රජන් අයන ලබා දෙන ද්‍රව්‍ය. එහිදී පූර්ණ වශයෙන් අයනීකරණය වුණාම ප්‍රබල අම්ල, භාගික වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් දෙනකොට ඒවා අපි කිව්වා දුර්වල අම්ල කියලා. හරි? එතකොට භස්ම කියලා කියන්නේ බලමු මොනවද කියලා. මෙන්න භස්මයක ක්‍රියාවේ හැටි. මේ බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න ප්‍රබල භස්මයක්. හරි? මේක ජලීය අවස්ථාවේ තියෙනකොට අයනීකරණය වෙලා සෝඩියම් ධන අයන සමග හයිඩ්‍රොක්සිල් ඍණායන හදන. මොකද්ද මේ අයනය? හයිඩ්‍රොක්සිල්. සමහර වෙලාවට මේකට කියනවා හයිඩ්‍රොක්සයිඩ් කියලා. හයිඩ්‍රොක්සයිඩ්. එතකොට තවත් ප්‍රබල අම්ලයක් තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ප්‍රබල භස්මයක් තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් ධන අයන සමග හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් හයිඩ්‍රොක්සිල් ඍණායන. එතකොට අපි භස්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක අයනීකරණය වෙලා හයිඩ්‍රොක්සිල් අයන හදන ඒවට. මේ හයිඩ්‍රොක්සිල් අයන හදන ඒවට. එතකොට තවත් භස්මයක් තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒකත් ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා ඇමෝනියම් අයන සමග හයිඩ්‍රොක්සිල් අයන හදන.
මෙන්න මේවා පූර්ණ වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රොක්සිල් අයන අර අම්ලවලදී පූර්ණ වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රජන් අයන වගේ මේ ප්‍රබල භස්ම පූර්ණ වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රොක්සිල් අයන හදනවා. මේ විදිහේ දුබල භස්ම භාගික වශයෙන් අයනීකරණය වෙලා හයිඩ්‍රොක්සිල් අයන හදනවා. හරි? එතකොට මේවා ප්‍රබල භස්ම ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ප්‍රබල භස්ම. මේවා හඳුන්වන්න පුළුවන් දුර්වල භස්ම. එහෙනම් දැන් ඔන්න භස්මයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වී හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙන හයිඩ්‍රොක්සිල් අයන සාධන ද්‍රව්‍ය අපි භස්ම ලෙස හඳුන්වනවා. ඒවා අතරේ ජලීය ද්‍රාවණයකදී පූර්ණ වශයෙන් අයනීකරණය වී හයිඩ්‍රොක්සයිල් අයන ලබා දෙන භස්ම ප්‍රබල භස්ම ලෙස ජලීය ද්‍රාවණයකදී භාගික වශයෙන් භාගයට අයනීකරණය වී හයිඩ්‍රොක්සිල් අයන ලබා දෙන ද්‍රව්‍ය දුර්වල භස්ම ලෙස වෙන් කරලා ගන්න. එතකොට මේ භස්ම අතරින් ඊටාම හොඳින් ජලයේ දියවන භස්ම වලට අපි ක්ෂාර කියලා කියනවා. එහෙනම් දැන් අපි කතා කරමු භස්ම වල ගුණ. භස්ම වල ගුණයක් තමයි භස්ම අතරින් ඉතා හොඳින් ජලයේ දියවෙනට අපි කියනවා ක්ෂාර කියලා. ක්ෂාර. හොඳට මතක තියාගන්න. ආවර්තිතාවේ පළවෙනි කාණ්ඩේ කවුද ඉන්නේ? මේගොල්ලෝ. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, ෆ්‍රැන්සියම්, සීසියම්, රුබීඩියම්, ෆ්‍රැන්සියම්. මේගොල්ලන්ගේ හයිඩ්‍රොක්සයිඩ් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්, සීසියම්, රුබීඩියම් අපිට වැඩි මුණ ගැසෙන්නේ නැහැ. පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් හෙවත් පළවෙනි කාණ්ඩේ ලෝහ වලින් හැදෙන භස්ම මේ දෙන්න. හොඳින් ජලයේ දියවෙන. එහෙනම් හොඳින් ජලයේ දියවෙන කට්ටිය තමයි ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්. තව potassium hydroxide. තව sodium hydroxide. ඊට අමතරව ammonium hydroxide උත්තේ ප්‍රබල ලෙස ජලයේ දියවෙන නිසා මේවට අපි කියනවා ක්ෂාර කියලා. භස්ම වල ගුණයට අපි කරපු පළවෙනි දේ තමයි ක්ෂාර කියන්නේ මොනවාද කියලා හඳුනා ගැනීම. ක්ෂාර කියන්නේ භස්ම අතරින් ප්‍රබල ලෙස ජලයේ දියන. තා හොඳින් ජලයේ දියවෙන භස්ම. දැන් එසේ නොවනේවා තමයි මොනවද? ඔය දෙවෙනි කාණ්ඩේ තියෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා ප්‍රබල ලෙස ජලයේ දියවෙන්නේ නැහැ. එතකොට ඒවා අපි භස්ම ලෙසම කතා කරනවා. ක්ෂාර කියන්නේ ඉතා හොඳින්. හොඳට ජලයේ දියවෙලා විනිවිද පේන ද්‍රව්‍ය මේ බුලත් කැල්සියම් CaOH+ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හරි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මේවා ප්‍රබල ලෙස ජලයේ දියවෙන්නේ නැහැ. මේ වගේ අවලම්බනයක් හිටිනවා. දැන් ඔය බුලත් වෙට කැමරට ගන්නා හුරුනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කළාට ඒකේ මණ්ඩි ඉතුරු වෙනවා. right. එතකොට තව භස්ම වල ගුණයක් තමයි අතින් ස්පර්ශ කළ විට සබන් වගේ සෙවල ගතියක් දැනෙනවා. දැන් භස්ම වල ගුණ දෙකක් කිව්වා. භස්ම වල ඉතා හොඳින් ජලයේ දියවන භස්ම වලට අපි කිව්වා ක්ෂාර කියලා. හරි ඒවා තියෙන්නේ මේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් සහ ඇමෝනියම්. ඊළඟට සබන් වගේ සෙවල ගතියක් පේනන භස්ම අපි මේ භස්ම වල ගුණයක් තමයි සබන් වගේ සෙවල ලිස්සන ගතියක් ඇති වෙන්නේ. ඒ වගේම ඕනෑම භස්ම දැන් මේ භස්ම කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මතකයි මේක අපි දැන් කරපු යන්නේ OH. හරි අපි දැන් කරපු අපි ආයෙ කතා කරන්නේ.
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලෝරික් අම්ලත් එක්ක එකතු වෙලා ලවණ වන සෝඩියම් ක්ලෝරයිඩ් සාදමි ජලය හදන. එනාදී අම්ලවලදී කිව්වා අම්ල භස්ම සමග එකතු වී ලවණ සහ ජලය සාදන. එතකොට මෙහිදී ආම්ලික ගුණයි භාෂ්මික ගුණයි අන්තිමට උදාසීන වුණා. මේකට කිව්වා උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කියලා. ඉතින් අපි අම්ලවලදී කතා කළේ භස්මත් එක්ක එකතු වී ලවණ සහ ජලය සාදන. භස්මවලදී කතා කරනවා අම්ලත් එක්ක එකතු වී ලවණ සහ ජලය සාදන. අම්ලවලදී අපි උදාසීනීකරණ ප්‍රතික්‍රියාව කතා කරනවා අම්ල නිසා. භස්මවලදී අපි කතා කරනවා උදාසීනීකරණ ප්‍රතික්‍රියාව භස්ම නිසා. එහෙනම් ඔන්න දැන් මතක තියාගන්න භස්මවල ගුණ හොඳින් ජලයේ දියවන්නේ නම් ක්ෂාර, එසේනවන්නේ නම් භස්ම. සබම් වගේ ලිස්සන සෙවල ගතියක් තියෙන්නේ භස්ම. භස්ම සහ අම්ල එකතු වී ලවණ සහ ජලය සාදමින් උදාසීනීකරණ ප්‍රතික්‍රියා පෙන්වන්නේ භස්ම. දැන් භස්ම හඳුනා ගැනීම. භස්ම හඳුනා ගැනීම. පළවෙනියෙන්ම ලිට්මස්. රතු ලිට්මස් නිල් වෙනවා නම් භස්මයක්. හැබැයි නිල් ලිට්මස් නම් එල්ලෙසම පවතිනවා. එහෙනම් භස්ම වලට ආවේනික ලිට්මස් වර්ණය තමයි නිල්. රතු ලිට්මස් නිල් වේ නම් භස්මයක්. නිල් ලිට්මස් දැම්මොත් නිල් පාටටම තියෙනවා. එතකොට භස්ම වලට ආවේනික ලිට්මස් වර්ණය නිල්. pH පත්‍ර මතක ඇති වර්ණ 14ක් දෙනවා. කොළ පාට වර්ණය තමයි අපි කියනවා දුර්වල ආම්ල. දැන් කහ පාට වෙද්දි ටිකක් හොඳ ආම්ල, රතු පාට වෙද්දි ප්‍රබල ආම්ල. රතු පාට තමයි 1 2 3 4 5 6 වෙනකොට කොළ වෙනවා. මෙන්න භස්ම වල කොළ පාට දුර්වල භස්ම. දුර්වල භස්ම. ඊට පස්සේ නිල් පාට සාමාන්‍ය භස්ම. දම් පාට ප්‍රබල භස්ම. කොළ පාට කියන්නේ අංක 8. වර්ණාංක 8 9 10 වගේ මේ 9 10 11 වගේ මේ 12 13 14. එහෙනම් pH වර්ණාංක 8 සිට 14. 8 ඉඳලා 14. pH වර්ණාංක 8 සිට 14. 6 සිට 1 අම්ල. මේක ලිව්වොත් මෙහෙම 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. 7 කියන්නේ පුතේ උදාසීනයි. මේ අම්ල මෙහාට ප්‍රබලයි. මෙහාට දුබලයි. මේ භස්ම මෙහාට ප්‍රබලයි. මෙහාට දුබලයි. එහෙනම් මතක තියාගන්න මම මේ කතා කළේ pH ගැන සම්පූර්ණ විස්තරයක්.
pH ගැන සම්පූර්ණ විස්තරයක් මම මේ කතා කරන්නේ. මේක ආයෙ කතා කරන්නේ නැහැ. pH ගැන මම දැන් සම්පූර්ණයෙන් කතා කරන්නේ. මේ 1 2 3 4 5 ආය තියෙන අම්ල වලට අදාළ pH. 8 9 10 11 12 13 14 භස්ම වලට අදාළ pH. 7 ඉන්නේ උදාසීන. කවුද උදාසීන කියන්නේ? ජලය සහ ලවණ වගේ. ඊළඟට මේ දෙකෙන් දැන් 3 අවර්ණ ෆිනෝල් තලී. ෆිනෝල් තලී අවර්ණයි මේක රතු රෝස පාටක් ගන්න. කාගේද? භස්ම වල. අවර්ණ ෆිනෝල් තලින් රතු රෝස පාටක් ගන්නවා භස්ම වල. දැන් මේව සටහන් කරනවා. තාරාට අද මුළු පාඩම සටහන් කරගන්න. අවර මේක ක්‍රමයෙන් නවත්ව සටහන් කරගන්න ඕනේ. හරි, එතකොට ඔන්න ඔහොමයි අපි භස්ම හඳුනා ගන්න. right. එහෙමනම් ඔන්න දැන් අපි ළඟට භස්ම වල භාවිත මම මේක මතකයි. භස්ම වල භාවිත. භස්ම වල භාවිත. අපි අම්ල වලත් අර සල්ෆියුරික් අම්ලය භාවිත කරන අවස්ථා, නයිට්‍රික් අම්ලය භාවිත කරන අවස්ථා, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිත කරන අවස්ථා කතා කළානේ. ඒ වගේ භස්ම වල භාවිත. මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. sodium hydroxide. NaOH के भावित सोडियम हाइड्रोक्साइड है NaOH के भावित සබන් කර්මාන්තය කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ සබන් හදන්නේ මෙහෙමනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි පොල් තෙලුයි දාලා රත් කරමින් කූරු ගන්නවා. එතකොට සබන් හැදෙනවා. දවල්ේ ගෙදර දොරේ සබන් හැදියයි. ගෑස් කුකරයක් උඩ පොඩි භාජනයක් තියලා පොල් තෙල් ටිකකුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ භස්මයයි දාලා දිගටම රත් කරමින් කලත් කූරු ගාද්දි මේක ඝන වෙනවා. නිකන් පල්පයක් වගේ හැදෙනවා. ඒ තමයි සබන්. සබන් ඝන කර ගන්නවා ලුණු දාලා කැට බවට පත් කර ගන්නවා. සුවඳවල් දානවා. මේක සුවඳක් නැති සබන්. ඒක සබන් කර්මාන්තේ භාවිතා කරනවා. කඩදාසි කර්මාන්තේ භාවිතා කරනවා. හරි? කෘතිම සේද. සේද තියෙන සිල් වෙදි කෘතිම සේද කර්මාන්තේ භාවිතා කරනවා. තවත් සායම් වර්ග නිපදවන්න භාවිතා කරනවා. ඊළඟට රසායනාගාරවල ප්‍රබල භස්මයක් වශයෙන් හැමතිස්සෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතය කරනවා. ඒ වගේම පෙට්‍රෝලියම් නිෂ්පාදන මොනවද? අපි පෙට්‍රල්, ඩීසල්, LP ගෑස්, ඉටි, ඊගාවට ග්‍රීස් වගේ පෙට්‍රෝලියම් නිෂ්පාදන. බොරතෙල් ගෙනල්ලා අපි ආසවණය කරන් තියෙන්නේ පෙට්‍රෝලියම් නිෂ්පාදන. අපි බොරතෙල් ආසවණය කතා කළා මිශ්‍රණ පාඩමේ. භාගික ආසවණය අර විභාජක අටලුවේ අන්නේ පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරිපහදු කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරනවා. ඊළඟට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. magnesium hydroxide. MgOH twice magnesium hydroxide. මේ twice එන්නේ මොකද? magnesium ගේ සංයුජතාව 2යි hydroxyl කණ්ඩකයේ සංයුජතාව 1යි. දැන් sodium hydroxide වල මෙහෙම ලියුවේ අපි හේතුව NaOH
සෝඩියම්ගේ සංයුතතාවත් එකයි, හයිඩ්‍රොක්සිල් කන්දකයේ සංයුතතාවත් එකයි. මෙතන හයිඩ්‍රොක්සිල් කන්දකයේ සංයුතතාවය එකයි, මැග්නීසියම්ගේ දෙකයි. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතා වැදගත් දෙයක්. ગેස්ට්‍රයිටිස් තියෙනවානේ. මොකද? ආමාශයේ අම්ල අධික බව. ඒ අම්ල සමනය කරන්න නැත්නම් අම්ල උදාසීන කරන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා අදපු නිෂ්පාදනයක් තියෙනවා. මේ මිල්ක් ඔෆ් මැග්නීසියා තියෙන්නේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියන එක තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් හදන්නේ. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රයෝජනීය භාවිතය තමයි මිල්ක් ඔෆ් මැග්නීසියා නිෂ්පාදනය කරන උදරයේ අම්ල ගතිය සමනය කරන්න ප්‍රති අම්ල ඖෂධයක් ලෙස. හරි? ඊළඟට සීනි කර්මාන්තයේදී උප්පැණි සංශුද්ධ කරන්න පාවිච්චි කරනවා. දෙවෙනි එක තමයි සීනි කර්මාන්තයේදී උප්පැණි සංශුද්ධ කරන්න. සීනි කර්මාන්තයේදී උප්පැණි සංශුද්ධ කරන්න පාවිච්චි කරනවා. ඒතකොට අපි බස්මත් ඔහොම කතා කරලා ඉවරයි. බස්ම වල කිව්වා මොකද්ද? බස්මයක් කියන්නේ මොකද්ද? අයනීකරණය වෙලා හයිඩ්‍රොක්සිල් අයන සාධන එකක්. එහිදී පූර්ණ අයනීකරණයට ලක් වීමෙන් හයිඩ්‍රොක්සයිල් අයන සාධනයව ප්‍රබල බස්ම භාගිකව අයනීකරණය වීමෙන් අර්ධ වශයෙන් හයිඩ්‍රොක්සිල් අයන සාධනයව දුර්වල බස්ම. ඊට පස්සේ අපි බස්ම වල ගුණ කතා කරා. අර සෙවල ගතියක් සහිතයි. එතකොට පිත්ත රසයි වගේ දේවල්. හරි. තව අපි කතා කළා බස්ම යම්ලයි ප්‍රතික්‍රියා කරන ලවණයි ජලය හදන උදාසීනීකරණ ප්‍රතික්‍රියා. හරි. ඊළඟ බස්ම හඳුනා ගැනීම. ලිට්මස් නම් රතු ලිට්මස් නිල් වීම. නිල් ලිට්මස් නම් නිල් පාටම තිබීම. තොර බස්ම වල ආවේනික ලිට්මස් වර්ණෙනි. හරි. එතකොට ඊළඟ අපි කතා කළා බස්ම වලට pH පත්‍ර වලින් හඳුනා ගන්න හැටි. pH පත්‍ර වල 8 ඉඳන් 14 වර්ණාංක තමයි බස්ම. එවැගේම ෆිනෝල් වලින් අවර්ණ බස්ම වලට දාපු ගමන් රතු රෝස පාටක් ඇති වෙනවා. බස්මත් අවර්ණය. දැන් මේ ෆිනෝල් වලින් අවර්ණයි. සෑම බස්මයක්ම වගේ අවර්ණ නැහැ. අවර්ණ ෆිනෝල් වලින් වලට අවර්ණ බස්ම එකතු කරපුවා එකපාරට රතු පාට හැදෙනවා. මැජික් එකක් වගේ. හරි? તો මැජික් වශයෙන් පෙන්වනවා මේක. වතුරයි කලවම් කරපුවම ලේ හැදෙනවා වගේ. ඒක වෙන්නේ ෆිනෝල් වලින් අවර්ණ බස්ම දාපුවා රතු රෝස පාටක් ඇති වෙනවා. හරි. දැන් එතකොට අපි මේ කොටස් ටික අවසන් කිරීම එක්කලම තව පොඩි වැඩක් කරනවා මේ හඳුනා ගැනීම නැවත මතක් කරගන්න. මේ බලන්න මේ දර්ශකය අම්ලවල බස්මවල උදාසීනවල ලවණ හා ජලය උදාසීනයි කියන්නේ. දර්ශකයේ පළවෙනි එක ලිට්මස්. නිල් පාට ලිට්මස්. රතු වෙනවා. අම්ලවලදී බස්මවලදී නම් නිල් පාටම තියෙනවා. උදාසීනවලදී නිල් පාට. රතු ලිට්මස්. අම්ලවලදී රතු පාටම තියෙනවා. බස්මවලදී නිල් පාට වෙනවා. උදාසීනවලදී රතු පාටම තියෙනවා. pH අම්ලවල 1 ඉඳන් 6ට, බස්මවල 8 ඉඳන් 14ට, උදාසීනවල 7. මෙතිල් ලොරේන් අම්ලවල රතු, බස්මවල කහ, උදාසීනත් කහ.
හතර ෆිනෝල් තැලි. ෆිනෝල් තැලි. අම්ලවල ආවරණ. භස්ම වලට දාපුවම රතු රෝස් සහ උදාසීන වල ආවරණ. මොන දැන් දරුවනේ අපි අම්ල හා භස්ම අවසන් කරා. අපි ලවණ ඊට පස්සේ සාකච්ඡා කරා. මේක සඳහන් කරගන්න එක වැදගත් ඕගොල්ලන්. හොඳයි.